ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් අවුරුදු 45ක් තුල අවුරුදු ලක්ෂයක් ආයු වළඳන තථාගතයන් වහන්සේ නමක් කරන කාර්යම අවුරුදු 45න් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අඩු නැතුව සිද්ධ කළා. ඔය අතර පින්නතුනි ලංකා දීපය පිළිබඳව උන්වහන්සේ විශේෂ බැල්මක් හැල්ලා තියෙනවා. බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂය මහියංගණයට වඩිනවා. බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂය නැවතත් මේ රටට වඩිනවා. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය 3 වෙනි වතාවට මණ්‍යක්කිත නාරජුගේ ආරාධනාවට ස්වාමීනි අපින් දානයක් වළඳන්න කියලා කරන ආරාධනාව පිළි අරගෙන ඒ ආරාධනාවත් සමග තමයි 3 වෙනි වතාවේ ලංකාවට වැඩම කරන්නේ. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂය කොහොමත් අපේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය පිළිබඳව කරන්න තියෙන සියල්ල කරලා ඉවර කළා. අපි වගේ ජීවිතේ අග්ගිස්සට යනකම් බුදවරු ඉන්නේ නැහැ කල යුතු දේ කරන්න. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලෝක සත්‍යය වෙනුවෙන් කළ යුතු සියල්ල නිමා කළා. පින්නතුනි එදා ලංකාවට වැඩිය වෙලාවේ මේ 3 වෙනි ලංකා ගමනේදී ඔබ වාඩි වෙලා ඉන්න අපි වාඩි වෙලා ඉන්න මේ අති උතුම් පුණ්‍ය භූමියට තථාගතයන් වහන්සේ වැඩියා. මේ චෛත්‍ය ස්ථානයේට යට වෙලා ඇති භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන මෙතෙන්ට වැඩලා සුගත මහ චීවරය මේ මහ පොළොව මත එළලා භාග්‍යවතුන් වහන්සේ චීවරය මත වැඩ ඉඳගෙන සමාපatti සෝයට සමවදිනවා. මේ මහ පොළොව කම්පා වෙනකන් තථාගතයන් වහන්සේගේ ගුණ බර දරන්න බැරුව මේ මහ පොළොව වෙවුලනවා. ඒ කියන්නේ මේ මහ පොළොවට ඒ තරම්ම ශක්තිය දෙනවා මේ භූමියේ ජාත පුත්‍රයන්ට සංසාරේ සුවය හොයාගෙන යන්න. මහ පොළොව කම්පා වෙනකන් සමාධියට සමවැදිලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා පරම පුණ්‍යවන්ත දිව්‍ය රාජයෙකුට. ඒ දිව්‍ය රාජානන් වහන්සේට ආරාධනා කතා කරලා මේ භූමිය බාර කරනවා. මහ ප්‍රතාපවත් දිව්‍ය රාජවරු පින් ගලන දෙවිවරු කියලා සඳහන් කළොත් නිවැරදි පංචකාමයට නතු වෙලාම ඒ මතම යෙදුනාය නෙමෙයි කුසල් මත කුසලයේ වෙනුවෙන් කැප වුණ දෙවිවරු. උන්වහන්සේට කතා කරලා බාර කරනවා මේ භූමිය ආරක්ෂා කරන්න. අනාගතයේ මේ රටේ පහළ වෙනවා ගැමුණු නම් මහරජෙක්. අපේ දන්නවා කවුද ගැමුණු මහරජුන්? අනවම දස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රාවකයාට ශ්‍රාවක පදවිය දෙනවා දැකලා අනේ මටත් ලෞතුරා බුදු කෙනෙකුගේ දකුණත් සව් වෙන්න ඇත්නම් කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ළඟින් ඒ ප්‍රාර්ථනාව ආරම්භ කරලා අපේ බුද්ධ ශාසනයේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ සමග පවා එකට පෙරම් පුරමින් ආපු අනාගතයේ පහළ වෙන්නා වූ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේගේ අන්තිම උපතයි ගැමුණු කියලා කියන්නේ. මොනතරම් භාග්‍යයක්ද ඒ උත්තමයන් වහන්සේගේ අන්තිම උපත මගේ දේශයේ අපේ දේශයේ සිදුවීම. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට උන්වහන්සේ නමින් හඳුන්වන්නේ විශාල රූප කියලා මේ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේ දේශනා කරන ධර්මය මේ කරන පින්කම් වාඩි වෙලා ඉන්න ඔබ සියලු දෙනාම මේ මොහොත වෙනකොටත් ඒ උතුමාණන් වහන්සේගේ නේත්‍රයට පේනවා. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් පුදන බව දැක දැක උන්වහන්සේ මේ මොහොතේ ප්‍රීතියෙන් පිනා යනවා නොඅනුමානයි. මේ භූමිය බාර කරන්නේ උන්වහන්සේට විශාල රූප. ගැමුණු මහරජුන් මහසෑය හදනතුරු මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕනේ. මහසෑය හැදුවට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතිනතුරු සර්වඥ ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා මේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම ඔබට බාරයි කියලා තථාගතයන් වහන්සේ පැවරුවා. එහෙමනම් උන්වහන්සේගේ ආඥාව
මේ මහසෑය මෙතන නිර්මාණය වෙන බව මේ දැස ඉදිරිපිට විරාජමාන වෙන්නේ පින්නතුනේ මේක ඇස් බැඳුමක්වත් මායාවක්වත් නෙවෙයි. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත ශ්‍රී දේහය ආදාහනය කරන වෙලාවේ බුද්ධ අධිෂ්ඨානයෙන් මහා ධාතුන් වහන්සේලා හැර විසිරෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8යි. අපේ අය අහලා තියෙනවා ද්‍රෝණයක් කියලා කියන්නේ කොච්චරක්ද කියලා. ද්‍රෝණයක් කියලා කියන්නේ හුඬු 32ක්. ද්‍රෝණයක් කියලා කියන්නේ හුඬු 32ක් නම් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය ද්‍රෝණ 8ක් නම් මෙතන තියෙනවා හුඬු හැටියට හුඬු 256යි. සේරුවකට හුඬු 4යි. එහෙමනම් මේ හුඬු 256 සේරු බවට පත් කෙරුවොත් ධාතුන් වහන්සේලා සේරු කීයක් තියෙන්න ඇද්ද? සේරු 64යි. තථාගතයන් වහන්සේගේ ශරීර ස්වභාවය මේ ලෝකේ කිසි කෙනෙක් දන්නේත් නැහැ. ඒක හරියටම කොතනවත් සඳහන් කරලත් නැහැ. හැබැයි සේරු 64ක් ඉතුරු වෙන ධාතුන් වහන්සේලා කියලා සඳහන් කරාම අපි හිතන තරම් පුංචිමත් නැහැ. මට හිතෙනවා අපි මැරෙලා ගියහම අපේ ඇටකොටු ටික අඩු නැතුව ගෙනල්ලා වංගෙඩියක දාලා කෙටුවොත් මොම්පියලි තරමට පොඩි වෙන්න. වැඩිම වුණොත් සේරු 3ක් නැත්නම් 4ක් තියෙයි. සේරු 64ක් ඉතුරු වුණ ධාතුන් වහන්සේලා කියලා කියහම අපි හිතන තරම් පුංචි නැහැ. නමුත් පින්නතුනි මේ සියලුම ධාතුන් වහන්සේලා විටින් විට විසිරෙනවා. සම්මා සම්බුදු කෙනෙකුගේ ආඥා ශේස්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයයි. සක්වලවල් කෝටි ලක්ෂයක් ආඥා ශේස්ත්‍රයේ මව් කුසෙන් පහළ වෙනකොටම සක්වලවල් 10000ක් කම්පා කරන්නේ ඒක තමන්ට නතු කරගන්නවා. ග්‍රහණය කරගන්නවා ඒ භූමිය. සර්වඥතා ඥානය ලැබලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවත් එක්කම කෝටි ලක්ෂයක් සක්වලවල් කම්පා වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වලම තම ග්‍රහණයට නතු වෙනවා. සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක්. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. තථාගතයන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රය තුල පායන ඉරවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි. හඳවල් ප්‍රමාණය කෝටි ලක්ෂයයි. මේ සක්වලවල් කෝටි ලක්ෂය තුල මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් තියෙනවා. ඒ නිසා අපිට කවදාවත් හිතන්න බෑ තථාගත ශ්‍රාවකයෝ අපි විතරයි කියලා. තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් එහෙමනම් මේ විශ්ව ධාතුවේ කොහි හරි තියෙනවා. හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මානයක නැහැ. පහුගිය දවසක විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තිබුණා ග්‍රහ ලෝක 715ක් හොයාගත්ත බව. නමුත් ඒ 715 තුල එකදු මනුස්ස ලෝකයක් තිබුණ බවවත් සඳහන් නැහැ. නමුත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක් මේ ආඥා ශේස්ත්‍රය තුල තියෙනවා. මේ කෝටි ලක්ෂයේම ඔය ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා විසිරෙනවා. සමහර සක්වලකටම තියෙන්නේ එක ලෝම ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ එක කේශ ධාතුවයි. සමහර සක්වලකටම තියෙන්නේ අබෑටයක් තරම් ඉතා පුංචි එකම එක ධාතුන් වහන්සේ නමයි. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් නම් කොහෙවත්ම නැහැ. දෙව්ලවත් නැහැ. අනික් කිසිම සක්වලක නැහැ. එහෙමනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ? ඒකම සෑය මළුවේ තමයි අපි වාඩි වෙලා ඉන්නේ. ඒකයි මම සඳහන් කළේ මේක සිහිනයක් නෙවෙයි. මේක ඇස්බැඳුමක් නෙවෙයි කියලා. මේ කෝටි ලක්ෂයක් සක්වලට ඉරවල් කෝටි ලක්ෂයක් හඳවල් කෝටි ලක්ෂයක් පායන භූමියට ප්‍රදේශයට තියෙන එකම මහසෑය තමයි මේ. පින්වතුනි අපේ වාග්ය අපි තාම දන්නේ නැහැ අපේ වටිනාකම. දෙව්ලොව ගිහිල්ලා සලුමිනි සෑය, සිළුමිනි සෑය, චූලාමණි සෑය වඳින්න අපි ප්‍රාර්ථනා කරනකොට මං හිතනවා අපි හැර කෝටි ලක්ෂයක් සක්වලක දෙවි මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනාව ලංකා භූමියට ඇවිල්ලා මහසෑය වැඳගන්න. ඒක ඒගොල්ලන්ගේ පැතුම. දෙවි බඹුන් නැති තරම් ඒ පැතුම මුදුන්පත් කරනවා. අපිට ඒක මුදුන්පත් කරන්න තියෙන අවකාශය ඊටාම ඉහළයි.
නමුත් කොයි ප්‍රමාණයෙන්ද ඒ මුදුන්පත් වෙන්නේ කියන කාරණාව අපි තාම හිතලා නැහැ. තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ස්ථානයේ තැන්පත් වෙන බව මිහිඳු මහරහතන් වහන්සේම දේශනා කරනවා. උන්වහන්සේත් මන් සඳහන් කළා මේ ලංකාව පිළිබඳව තථාගතයන් වහන්සේගේ විශේෂ ආඥාවල් තියෙන බව. පරිනිර්වාණ මංචකයේදී තථාගතයන් වහන්සේ කතා කරනවා සක්‍ර දේවේන්ද්‍ර මහරජතුමාට කතා කරලා පරිනිර්වාණ මංචකයේදී බාර දෙනවා සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඔබට බාරයි. සක් දෙවිඳුටයි බුද්ධ ශාසනය බාර කළේ. ලෝක බුද්ධ ශාසනයේ රැකීම ඔබට බාරයි. සක් දෙවිඳුනි ලෝක බුද්ධ ශාසනය ආරක්ෂා කරන අතර ලංකාදීපයේ සුරැකීම ඔබේ පරම යුතුයකමයි වගකීමයි කියලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කරනවා. සක් දෙවි මහරජාණන් ඒ කාරණාව උන්වහන්සේ මූලිකත්වයෙන් කරන අතර කාටද බාර කරන්නේ ශාසනයේ ඊළඟට ශාසනයේ බාර කරන්නේ උපුල්වන් දෙවියන්ට. අපි සමහර වෙලාවට අපි ඔක්කොම කතා කරන්නේ විෂ්ණු දෙවියන්ට බාර කළා කියලා. ශෝක ජනක ඛේද ජනක සිදුවේ මේකයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපි වෙනත් මතවාද ඔස්සේ ගමන් කරලා අපේ තියෙන බෞද්ධකම නැති කරගන්න එක. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ. නමුත් අපි හැමෝම අපි පූජාවක් කරන්න ගියත් බොහෝ දෙනා සූදානම් වෙන්නේ නිල් රෙදි කැල්ලක් අරගෙන විෂ්ණු දෙවියන්ද පුදන්න. එතනම අපි මිත්‍යා දෘෂ්ටික වෙලා ඉවරයි. එතනම සීලබ්බත පරාමාස වලට අපි යට වෙලා ඉවරයි. විෂ්ණු කියලා දෙවි කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ. ශාසනයේ බාර කරන්නේ සක් දෙවිඳු උපුල්වන් දෙවියන්ටයි. ඒ සක් දෙවිඳු ළඟට ඉන්න මහ ප්‍රතාපවත්ම දිව්‍ය රාජයෙකුටයි උපුල්වන් දිව්‍ය රාජයෝ කියලා කියන්නේ. උන්වහන්සේලාට මේ මොහොතේ මේ අපි කියන දේවල් ඇහෙනවා. මොකද මේ මහ පිංකම දිහා බලන නිසා. එහෙනම් එතනත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ලංකාදීපය විශේෂයෙන් රකින්න කියලා. තථාගත සද්ධර්මය අරගෙන අපේ රටට ආවේ දඹදිව උරුමයයි මේ රටට වැඩියේ. කවුද දඹදිව උරුමය? මහින්ද යුව රජතුමා. දඹදිව උරුමය දීප චක්‍රවර්ති ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ දීප චක්‍රවර්ති බවට පත්වෙන යුව රජතුමා මහින්ද කුමාරයා. නමුත් ශාසනයට ඇතුල් කරනවා වෙන කොහාටවත් යවුවද? වෙනත් ප්‍රදේශ රැසකට ධර්මයේ ව්‍යාප්ත කළත් මෙහෙට එව්වේ මහරජෙක්. ටිකක් මහරජෙක් නෙමේ රජවරු 1000ක් පිරිවරන මහරජෙක් තමයි මෙහාට එවල තියෙන්නේ. ඒ විශේෂ ඇල්මක් තිබුණ නිසා. එහෙමනම් ඒ මහරජාණන් අපේ රටට පැමිණෙන්නේ තථාගත ශාසනයේ මහරජෙක් හැටියට. උන්වහන්සේ මේ භූමියට වැඩම කරලා උන්වහන්සේ වඩිනකොට එවකට මේ රටේ රජු ලෙස හිටිය දේවානම්පියතිස්ස මහරජුන් සමග මේ ස්ථානයට වඩින වෙලාවේ මහරජුන්ට ලැබෙන සුවඳ මල් මහරජුන් මිහිඳු මාහිමියන් අතට දෙනවා. ස්වාමීනි සුවඳ මල්. මිහිඳු මහරහතන් වහන්සේ මේ භූමියේ ඒ සපු මල් ටික තැම්පත් කරනකොට මේ භූමිය දෙබෑ වෙලා පුපුරලා ඉරිතැලෙනවා. මහරජුන් අහනවා ස්වාමීනි හේතුව? මහරජතුමනි තථාගතයන් වහන්සේ යම් දවසක සුගත මහ චීවරයේ මේ බිම එලාගෙන මෙතන වැඩ ඉඳලා තියෙන බවට සාධකයක් මේ තියෙන්නේ. මේ මහ සෑය හැදීම පිළිබඳව උන්වහන්සේ දේවානම්පියතිස්ස රජුන්ට ප්‍රකාශ කළා. රජුව සූදානම් ස්වාමීනි මම හදනවා මහ සෑය. රජතුමනි කලබල වෙන්න එපා. ඒ සෑය හදන්නේ ඔබ නෙමෙයි. අනාගතයේ උපදින ඔබේ මුණුබුරෙක් ගැමුණු කියලා. උන්වහන්සේ ඒ සෑය හදන්නේ තථාගත ආඥාව එකයි. මහරජුරු ප්‍රකාශ කරනවා ස්වාමීනි මම හැදුවත් මගේ මුණුබුරා හැදුවත් මම හැදුවා වගේමයි මගේ මුණුබුරා හරියටම මේ තැන දැනගනිත්වා කියලා විශාල ගල් කුළුණක ශිලා ලිපියක සටහන් කරනවා මේ මහ සෑය හැදෙන්නේ මෙතනයි කියලා. ගැමුණු මහරජුන් ඒ ටැම් ලිපිය දැකලා තමයි මෙතන තෝරන්නේ මහ සෑය හදන්න.
සෑය ඉදිකිරීමේ සෑයේ තියෙන ආශ්චර්යත් අප්‍රමාණයි. නමුත් ඒ තරම් දීර්ඝ කරුණු සඳහන් කරන්න කාලය ප්‍රමාණවත් නැති වෙන නිසා ඉතා කෙටියෙන් සිහිපත් කරමු. මහසෑය හදන්න තීරණය කරන වෙලාවේ රන් රිදී මුතු මැණික් ඕන තරම් උන්වහන්සේ හිතපු හැටියට ලැබුණා. සෑය නිර්මාණය කරන්න වඩුවන් උන්වහන්සේ හිතපු හැටියට මේසන්වරුන් ලැබුණා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඒ අය මෙහෙයුවා. උන්වහන්සේ අයට ශක්තිය දුන්නා මෙහෙයුවා මේ විදිහට මේ සෑය කෙරෙන්න ඕනේ. සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සෑය ප්‍රමාණය රජුරවන්ට දැක්වුවා. රජුරුව ඊට වඩා මහ සෑයක් ලකුණු කරගත්තේ. නමුත් රහතන් වහන්සේ තුන්කල් දක්නා නුවණින් මේ අනාගතේ පවතින්න ඕන නිසා මේ ප්‍රමාණයට සීමා කළා. මහරජුරුව බොහොම සතුටින් පේසාවල්ලු දක්වා සෑය නිර්මාණය කරනකොට 9 වතාවක් පේසාවලලුත් එක්ක මේ සෑය ගිලෙනවා. ඇයි එහෙම ගිලෙන්නේ? පින්නතනි යම් භූමිකම්පාවක් ඇති වෙලා මුළු ලෝක ධාතුවම විනාශ වුණත් බුද්ධ ශාසනය පවතින කල් මේ මහසෑය භූමිය විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ නොවෙන්නයි ඒ විදිහට ගිලා බහැලා තියෙන්නේ. සෑය නිර්මාණය කරනකොට ආශ්චර්ය රාශියක් සිද්ධ වෙනවා අප්‍රමාණයි. කෙසේ වෙතත් සෑය තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සියලුම කටයුතු සංවිධානය කරලා රහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මහසෑය ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. කොහෙද ධාතුන් වහන්සේලා තියෙන්නේ? නාග ලෝකේ. කවුද නාග ලෝකෙන් ධාතුන් වහන්සේලා ගෙනෙන්නේ? 16 හැවිරිදි සෝනුත්තර කියන රහත් සාමණේර ස්වාමීන් වහන්සේ තමයි මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි නාලුවට වැඩම කරලා මංජරී කියන නාග භවනයේ නාරජ්ජුරුවන්ගේ කුස තුල තියෙන ධාතු කරඬුව අරගෙන මේ ස්ථානයට වැඩම කරන්නේ. ධාතු ගර්භයේ වැඩ ඉවරයි. ධාතු ගර්භය සකස් කරලා තියෙන්නේ. අද හැටියට හිතුවොත් මේ තුන් මහල් පේසාවලල්ලෙන් ඉහළයි ධාතු ගර්භය තියෙන්නේ. මහරහතන් වහන්සේලා මේඝවර්ණ ගල් මේඝවර්ණ කියලා සඳහන් කරනවා ධර්මයේ. ගල් පතුරු රියන් 80ක් දිග ගල් පතුරු, රියන් 8ක් උස ගල් පතුරු. රියන් 80යි නම් අඩි 120යි, රියන් 8යි නම් අඩි 12ක් උසයි. මෙවන් විශේෂ ගල් 6ක්, ගල් තල, ගල් පතුරු 6ක් උන්වහන්සේලා අරන් එනවා. සමහර තැනක හිමාලයන් කියලා සඳහන් කරනවා. සමහර තැනක උතුරු කුරු දෙවයිනෙන් කියලා සඳහන් කරනවා. මේ ගල් පතුරු 6 ගෙනල්ලා ධාතු ගර්භය සකස් කරනවා. පතුලට එක ගලයි, බිත්ති 4යි, පියනට එක ගලයි. මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසින් අහසට වඩින දා කරඬුව අහස තුල විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය නිර්මාණය වෙනවා. තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් සවනක් ගන බුදුරැස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්නතුනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය දක්වනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්යයි. යමක මහා ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ එය දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත් වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා. ඒ මිනිසුන් සහ දෙවියන්. සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගඵලලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ. රහත් වෙච්ච අයයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ. එහෙමනම් ඒ ප්‍රාතිහාර්ය දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජුවතට ලැබෙනකොට මහරජාණන් මේ ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුල අඩි 120ක් දිග, අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුල තියෙන්නේ. අඩි 120ක් දිගයි ඒ ශාලාව. භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳක්, සයනයක් ඒ ධාතු ගර්භය තුල තියෙනවා. ධාතුන් වහන්සේ සයනය තුල තැන්පත් කරලා අදිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකයේ කෙසේ සැතපුනේද
මගේ තථාගතයන් වහන්සේ මා සැදූ ආසනය තුල එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහ සෑය තුල වැඩ ඉන්නවා සැතපීලා. තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහ සෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා. එන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ? අපි මහ සෑය වඳින ගාථාවක් තියෙනවා. මේ සදහැවතුන් හැමෝටම පාඩම්. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං. නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං නිර්මාණය වුණාහ තථාගතයන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ තථාගත ශ්‍රී දේහය. සයින්සු කියලා කියන්නේ පාලියෙන් සයති කියන්නේ නිදනවට. සයින්සු නිදාගත්තාහ අතීත පදය. ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහ සෑය තුල සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහ සෑය වඳින්නේ. ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහ සෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහ රහතන් වහන්සේලා සඳහන් කරනවා. මහ සෑයට උපස්ථාන කරපු හැමෝම ඉන්නේ දෙව්ලොව. දිව්‍යාංගනාවන් දෙදෙනෙක් එක මොහොතක මේ සෑය ළඟට ඇවිල්ලා සෑය වඳිනවා. මුළු මහ මෙවුනා උජනම එළියයි. මහ රහතන් වහන්සේ අහනවා මොනව කරලද මේ පුණ්‍ය භාග්‍ය ස්වාමීනි අපි මහ සෑයට අත්කම් කරපු අය අද ඉන්නේ මෙහෙම ආශ්චර්යයක් ඇතුව. ඔබ හදන මල් ටික ඔබ ගේන පූජාව ජීවමාන සංඥාවෙන් වැඩ ඉන්නේ මගේ බුදු පියාණන් වහන්සේ කියන සංඥාවෙන් මහ සෑයට පූජා කරන්න. බටහිරට මුහුණලයි සැතපෙන්නේ ලෝක ධාතුවේ. බටහිරට මුහුණලා සැතපෙන එකම තැන මේ මහ සෑය විතරයි. ඔබ බටහිරට පසුපස හරවලා මහ සෑය දිහා බලලා වඳින්න තථාගතයන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලයි මට පේන්නේ කියන සංඥාවෙන් වන්දනා කරලා අපරිමිත කුසල් රැස් කරන්න. පින්නතන මේ මළුවට ආපු කිසි දවසක තථාගතයන් වහන්සේට පිටු පාණ්ඩ එපා. අපි ඒ කාරණාව හොඳටම හිතන්න ඕනේ. තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ ඔබ ළඟ. කිසි දවසක පිටු පාණ්ඩ එපා තථාගතයන් වහන්සේට. අපි පිටු පාලා ඉන්න බව දෙවි බඹුන් දකිනවා. උන්වහන්සේලා කොහොම ඉවසයිද කියලා හිතෙනවා අපි එහෙම හිටියොත්. අපමණ ශ්‍රද්ධාවෙන් අපමණ ගෞරවයෙන් ඔබ මේ මළුවට එන්න.